අයිබෝන් අන්‍යං හසයෝ අද අපි හමු වෙන්නේ කොරියානු ව්‍යාකරණ 11 වෙනි පාඩමත් එක්ක මේ පාඩමේදී අපි කතා කරන්නට යන්නේ එන් තා මේ කියන ව්‍යාකරණ කොටස ගැන. මේ ව්‍යාකරණ කොටසේ තේරුම තමයි පස්සේ නැත්නම් යම්කිසි ක්‍රියාවකට පස්සේ කියලා කොහොමද අපි ප්‍රකාශ කරන්නේ, කොහොමද අපි එහෙම දෙයක් හදාගන්නේ කියන එක ගැන තමයි අද කතා කරන්නේ. එතකොට මේ එන්තාමේ කියන කොටස් තියෙන වාක්‍යයක් හෝ කතා කරනකොට හරි මේ තාමේ කියන කොටස වට ඇහෙනවා නම් ඒකේ තේරුම තමයි යම්කිසි ක්‍රියාවකින් පස්සේ කියන අර්ථය. නැත්නම් යම්කිසි දෙයක් සිදු වුණාට පස්සේ කියලා කියන අර්ථය. මෙතන උදාහරණ වාක්‍යයකුත් තියෙනවා. සික්සාහු සෝනල් සීසර් සිප්සියෝ කියලා. කෑමට පස්සේ අත්සෝදමු කියලා. මම මේ වාක්‍ය ගැන මේ පාඩම අවසානයේදී පැහැදිලි කරන්නම්. දැනට අපි කතා කරන්නේ එන්තාමේ කියන කොටස ගැන. හොඳයි, කලින් ව්‍යාකරණ වලදී වගේම මේ ව්‍යාකරණ කොටසත් ක්‍රියාපද වලට එකතු වෙනකොට දායිවත් වෙලා තමයි එකතු වීම සිද්ධ වෙන්නේ. එතකොට අපි දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ක්‍රියාපදයේ දායිවත් කරාට පස්සේ තියෙන ක්‍රියාමූලයේ පචිම අකුරක් තියෙනවා නම් එන්තාමේ එකතු කරන්න. ඒ වගේම දායින් කරාට පස්සේ ක්‍රියාමූලයේ පචිම අකුරක් නොමැති විට මෙන්න මේ බිඳුව කොටස නැතුව නතාමේද එකතු කරයි. හොඳයි, අපි මූලිකව මතක තියාගන්න ඕන නීති දෙක තමයි මෙන්න මේ නීති දෙක එන්තාමේ භාවිතා කරද්දී. හොඳයි, අපි උදාහරණයක් බලමු. මෙන්න මෙතන තියෙනවා තද්දා කියලා. තද්දා කියන උදාහරණය බලමු. තද්දා කියන්නේ මොකද්ද? වහනවා කියන එක. තද්දා කියන එකේ දායවත් කරලා මෙන්න මේ තත් කියන කොටස ක්‍රියාමූලයේ හැටියට එක ඉතුරු වෙනවා. එතකොට බලන්න මේ තත් කියද්දි මෙන්න මේ තයන්න පචිම් එකක් විදියට තියෙනවා. ඉතින් මේ පචිම් එකක් තියෙන අවස්ථාවේදී අපි කිව්වා මේ එන් තාමේ එකතු කරනවා කියලා. එතකොට මේ තද්දා කියන එකට එන්තාමේ එකතු වුනහම තදන් තාමේ වහුවට පස්සේ කියන අර්ථය එනවා. ඊට පස්සේ ඊළඟට බලමු තියෙන ක්‍රියාපදයක් කන්නාදා කියලා. කන්නාදා කියලා කියන්නේ අවසන් වෙනවා කියන එක. කන්නාදා කියන ක්‍රියාපදයේ දායවත් කරාම ක්‍රියාමූලයේ හැටියට තියෙනවා කන්නා කියලා. ඉතින් මේ කන්නා කියන එකට පචිම අකුරක් නැත්නම් හල් අකුරක් නැහැ ක්‍රියාමූලයේ අවසාන අකුරේ. ඉතින් ඒ නිසා අපි එන්තාමේ එකතු කරන්නේ නැහැ. මේ බිඳුව නැතුව නැත්නම් අ ශබ්ද කොටස නැතුව මෙන්න මේ නතාමේ කියන කොටස එකතු කරලා කන්නන්තාමේ කියලා හදාගන්න. ඒකට කන්නන්තාමේ කියලා කියන්නේ අවසන් වුණාට පස්සේ. කන්නන්තාමේ අවසන් වුණාට පස්සේ. හොඳයි, උදාහරණ වාක්‍ය කිහිපයක් තියෙනවා. අපි ඒ ටිකත් හිමීට බලමු. චංමුනල් තදන්තාමේ එෝකොනල් කෝයෝ. චංමුනල් කියලා කියන්නේ මොකද්ද? ජනේලයට. චන්මුනල් තදන්තාමේ වැහුවට පස්සේ එෝකොනල් කියලා කියන්නේ AC එකට නැත්නම් වායු සමීකරණ යන්ත්‍රය කෝයෝ ඔන් කරන්න. සෝබි කන්නන්තාමේ අරපයිත හරෝ කායා හේයෝ. සෝබි කියලා කියන්නේ පාඩම නැත්නම් පන්තියට. පන්තිය කන්නන්තාමේ. කන්නන් කියලා කියන්නේ අවසන් වෙනවා කියන එක. කන්නන්තාමේ කිව්වම අවසන් වුණාට පස්සේ. එතකොට මේ තාමේ කියන කොටසේ තේරුම තමයි පසුව කියන එක. කන්නන්තාමේ කියලා කිව්වම අවසන් වුණාට පස්සේ ආරපයිත හරෝ. ආරපයිත කියලා කියන්නේ අමතර රැකියාවක්. හරෝ මම ඔයාලට කලින් පාඩමකදී පැහැදිලි කරා මෙන්න මේ හරෝ කියන එක
රෝක් හදාගෙන එතකොට ඒකෙන් කියන්නේ යම් කිසි දෙයක් අපි කරන්නට යනවා කියන එක. ඒ පාඩම බලන්න මේ පාඩම බැලුවේ නැත්නම් ඒ පාඩම බලලා ඉන්න. එතකොට ඔයාලට පැහැදිලිව මෙන්න මේ රෝක් හදා කියන එක. අරපයිත හරෝ අමතර රැකියාවක් හරෝ කියන්නේ කරන්නට කයහේයෝ යන්නට ඕන. ඒ කියන්නේ පන්ති අවසන් වුණාට පස්සේ අමතර කාල රැකියාවට යන්නට ඕන. සුවබි කන්නන්තාමේ පන්ති අවසන් වුණාට පස්සේ අරපයිත හරෝ අමතර රැකියාවක් කයහේයෝ කරන්නට යන්න ඕන. හොඳයි සංවාද කොටසක් තියෙනවා. අපි මේ සංවාද කොටස කියවලා යම්කිසි පැහැදිලි කිරීමක් ලබා ගමු. මේ තාමේ කියන කොටස් සංවාදවලදී භාවිතා වෙන්නේ කොහොමද කියලා. මේ සංවාදයට අදාළ වෙන දෙන්න ඉන්නේ මේ ලෙයෝ සහ කෙන් කියන පුද්ගලයන් දෙදෙනා. ඕනල් මොහේයෝ ඕනල් අද මොහේයෝ මොකද කරන්නේ? සුවබි කන්නන්තාමේ චොම්සිමල් මොගෝයෝ සුවබි කන්නන්තාමේ සුවබි පාඩම් කන්නන්තාමේ අවසන් වුණාට පස්සේ චොම්සිමල් මොගෝයෝ දහවල් ආහාරය ගන්නවා. චොම්සිමල් මොගන්තාමේ මොහේයෝ චොම්සිමල් දහවල් ආහාරය මොගන්තාමේ කෑවට පස්සේ මොහේයෝ මොකද කරන්නේ? චොම්සිමල් මොගන්තාමේ චොම්සිමල් දහවල් ආහාරය මොගන්තාමේ කෑවට පස්සේ කොපිරල් මාසයෝයෝ කොපිරල් කෝපි එකක් මාසයෝයෝ බොනවා. හොඳයි එතකොට මේ සංවාදය ඇසුරෙන් ඔයාලට තව පැහැදිලි වෙන්නට ඇති කොහොමද මෙන්න මේ තාමේ කියන කොටස තාමේ කියන ව්‍යාකරණ කොටස භාවිත වෙන්නේ කියලා. හොඳයි ඒ වගේම තමයි අපි අතීත වර්තමාන සහ අනාගත කියන කාලයන් ගැන කතා කරා. ඉතින් මෙන්න මේ තාමේ කියන එකත් අපිට වර්තමාන සහ අතීත අනාගත කියන කොටස් වලදී භාවිතා කරන ආකාරය ගැන මෙන්න මේ වාක්‍ය වලින් ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන්. එතන මම එකම වාක්‍යයක් තමයි දාලා තියෙන්නේ. අපි වාක්‍ය කියවලා බලමු. උන්දොංගල් හන්තාමේ උන්දොංගල් හන්තාමේ සවෝරල් හේයෝ උන්දොංගල් කියලා කියන්නේ ක්‍රීඩා කරනවා කියන එකට. උන්දොංගල් හන් කියන්නේ උන්දොංගල් හන් ක්‍රීඩා කරන්නට තාමේ කලින් සවෝරල් කියන්නේ නානවා. සවෝරල් හේයෝ නාන්නට ඕන. සමහර පස්සේ ක්‍රීඩා කරාට පස්සේ උන්දොංගල් හන්තාමේ තාමේ කියලා කියන්නේ පසුව කියන එක. උන්දොංගල් හන්තාමේ ක්‍රීඩා කරාට පසුව ශවරල් හේයෝ නාන්නට ඕන. එතකොට ඒ වාක්‍ය වර්තමානයේ ස්වරූපයෙන් තියෙන වාක්‍යයක් නාන්නට ඕන කියන එක. නානවා කියන එක. කෙනෙක් ක්‍රීඩාව කරලා ඉවරලා නානවා. එතකොට අතීත කාලේදී මේක එන්නේ කොහොමද? උන්දොංගල් හන්දාමේ ශවරල් හෙස්සෝයෝ උන්දොංගල් හන්තාමේ උන්දොංගල් ක්‍රීඩා හන්තාමේ කරාට පස්සේ ශවරල් හෙස්සෝයෝ නෑවා. ශවරල් හෙස්සෝයෝ කියන්නේ නෑවා. එතකොට ඔයා දන්නා මෙතන හෙස්සෝයෝ කියලා එනකොට ඒක අතීත කාලේ එකක් වෙනවා. එතකොට ඒක කරලා ඉවරයි. දැන් පළවෙනි වාක්‍යයේ වර්තමානයේ කාලේ තියෙනවා ක්‍රීඩා කරලා ඉවර වෙලා නානවා. එතකොට දෙවෙනි වාක්‍යයේ තියෙනවා ක්‍රීඩා කරලා ඉවර වෙලා නෑවා. මේ වාක්‍ය දෙකේ වෙනස ඔයාලට හොඳින් පැහැදිලි වෙනවා ඇති. අපි අනාගත කාලයකට බලමු. උන්දොංගල් හන්දාමේ ශවරල් හල්කෝයෝ උන්දොංගල් හන්තාමේ ක්‍රීඩා කරාට පසුව ශවරල් හල්කෝයෝ නාගන්නට ඕන. කියන්නේ අනාගතයේ ඒක කරන්නට ඕන කියලා හිතනවා. නමුත් මෙන්න මේ පළවෙනි වාක්‍යයේදී වර්තමාන කාලේදී එයා කියන ක්‍රීඩා කරලා ඉවරලා නානවා කියලා. ඒක අනාගත කාල ස්වරූපයටත් සාමාන්‍යයෙන් අදාළයි වගේ. නමුත් අපි ඒක වර්තමාන කාලේ හැටියට තමයි ගන්නෙ.
එතන නාගන්නට ඕන කියලා කියද්දි ඒක සැබෑම අනාගත කාලයේ වගේ කියන්නේ ඒකේ විදිහට හැඟ වෙනවා. හොඳයි මම කියපු දේ ඔයාලට පැහැදිලි වෙන්නට ඇති. ඉතින් ওই විදිහට අපිට පුළුවන් ඕනම වාක්‍යයක් ගොඩනගා ගන්නට යම්කිසි ක්‍රියාවක් සිද්ධ කරාට පස්සේ ඒ දේ කරනවා. මම බත් කෑවට පස්සේ වතුර බොනවා. පබල් මොගන් තාමේ මුරල් මාසයෝ. අන්න ඒ වගේ. බත් කෑවට පස්සේ වතුර බොනවා. ඉතින් ඔයාට අන්න ඒ විදිහට වාක්‍ය ගොඩනගා ගැනීම හැකියාව ඔයා හදාගන්න. ඔයාට හිතෙන හැම දෙයක්ම ඔයාට හිතෙනවා නම් එක වාක්‍ය ඔයා කොරියානු භාෂාවෙන් හිතලා ඒ වාක්‍ය ගොඩනගා ගන්නට හැකියාවක් හදා ගන්නට ඕන. එතකොට තමයි කොරියානු භාෂාව ඔයාට හොඳට පුළුවන් වෙන්නේ ඔළුව ඇතුලේ කොරියානු භාෂාව හැම වෙලාවෙම වැඩ කරන්නට පටන් ගන්න. කොරියානු භාෂාවෙන් ඔයාට හිතෙන්න පටන් ගත්තම තමයි ඔයාට කොරියන් හොඳටම පුළුවන් වෙන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ කොරියානු භාෂාව ඇඟට වැදිලා කියලා දැනෙන්නේ කොරියන් වලින් ඔයාට හිතෙන්න පටන් ගත්තම. ඉතින් ඕනම භාෂාවක් ඉගෙන ගන්නකොට ඔයාට ඒ භාෂාවෙන් හිතන්න පුළුවන් නම් ඒ භාෂාව ඔයාට අනිවාර්යෙන් හොඳටම ඉගෙන ගන්නට පුළුවන්. අපි බලමු ඊළඟට මම තව කොටසක් ගැන මෙතන කතා කරන්නම්. හල්ලකුරක් හෙවත් පචිම අකුරක් පවතින විට සහ නොපවතින විට ඉහත ව්‍යාකරණයේ භාවිත වන ආකාරය ඔබට පැහැදිලි වන්නට ඇත. මම ඔයාලට කිව්වා අන්තාමේ භාවිත වෙන්නේ දායවත් කරාම හල්ලකුරක් තියෙති. හල්ලකුරක් නැති අවස්ථාවේදී මෙන්න මේ බිඳුව කියන කොටස නැතුව අන්තාමේ එකතු වෙනවා. ඉතින් ඒ වගේම තමයි ක්‍රියාපදයක දායින් කරාට පස්සේ ත අකුරක් තියෙනකොට එම ත අකුර ක්‍ර බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ වාක්‍ය බලන්න මේක ලොකුවට හිතන්න දෙයක් නෙවෙයි. නමුත් මේක සාමාන්‍යයෙන් මතක තියාගන්න මේක ඔයා මූලිකව මතක තියාගන්න ඕන එකම දේ තමයි ක්‍රියාපදයක දායවත් කරාම එන ක්‍රියාමූලය. ඉතින් මේ ක්‍රියාමූලයට තමයි මේ වෙන ඕනම දෙයක් වෙලා තියෙන්නේ. ඉතින් ක්‍රියාමූලය මොකක්ද කියලා හරියට මතක තියාගත්තොත් එතනින් එහාට ඔයාලට මේ ක්‍රියාපදවල රයන්නක් එහෙම වෙලා තයන්නක් එහෙම වෙලා තිබ්බා කියලා එක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ක්‍රියාමූලයෙන් තමයි මේ වෙනස් වීම සිදු වෙන්නේ. මම ඔයාලට පැහැදිලි වෙයි දැන් මේ තද්දා කියන ක්‍රියාපදය බලන්න. චිංගු යාගිරල් තරන් තාමේ මාල්සම් හසේෝ. චිංගු යාගිරල් තරන් තාමේ කියන්නේ චිංගු යහළුවා ඉයාගිරල්. ඉයාගිරල් කියන්නේ කතා කරනවා කියන එක. දැන් කතාවක් කියනවා කතා කරනවා. ඉයාගිරල් තරන් තාමේ මෙතන යහළුවාගේ ඉයාගිරල් කතාවට තරන් තාමේ සවන් දුන්නට පස්සේ මල්සම් හසයෝ කතා කරන්න. මෙතන මල්සම් හසයෝ කියන එකයි මේ ඉයාගි කියන්නේ කියනවා කියන එක. මල්සම් හසයෝ කියන එක කතා කරන්න කියන අර්ථය සාමාන්‍යයෙන් මේ වචන දෙකේම එකම අර්ථය එන්නේ. හොඳයි ඉතින් මෙතනදී ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මෙන්න මේ තද්දා කියන ක්‍රියාපදයේ දායවත් කරාම දයන්නක් තියෙනවා. ඉතින් මේ ත කොටස ර බවට පත් වෙලා තරන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වෙනස් වීම ඔයාට කොරියානු භාෂාව කියවීමේදී සහ ඇහෙනකොට වගේම මෙන්න මේ වගේ වෙනස්කම් වෙලා ඔයාට ඇහෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන පොඩි අවධානයක් යොමු කරන්න. මේ වගේ වචන අහුවෙනකොට ඔයා පොඩ්ඩක් ඒ වචන ලියාගෙන ඒ වචන පිළිබඳව පොඩි අධ්‍යයනයක් කරන්න. ඒක ඔයාට ගොඩක් වැදගත් වෙයි. නමුත් කොරියානු භාෂාව ඉගෙන ගද්දී ඔයාට විභාගයට මුහුණ දෙන්න මේක ලොකුම ගැටලුවක් වෙන්නේ නැහැ. මම කියනා වගේම ක්‍රියාපද පාඩම් කරගෙන ඒකේ ක්‍රියාමූලය හැදෙන හැටි පිළිබඳව සහ මෙන්න මේ නීති ගැන යම්කිසි පොඩි දැනුමක් තියාගන්න. එතකොට මේ ක්‍රියාපද කොහොමද ව්‍යාකරණ එක්ක එකතු වෙලා ගොඩ නැගෙන්නේ කියන එක ගැන ඔයාලට හොඳ අවබෝධයක් ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් අපි කොරියානු භාෂාව ඉගෙන ගන්නකොට මේ ගැන ලොකුවට අපි ඉස්සෙල්ලා පාඩම් කරගත්තට මේ කල්යන්න ඒ කියන්නේ පස්සේ මේ කොරියානු භාෂාවේ තියෙන වාක්‍ය ගැන එච්චර ලොකු ගැටලුවක් අපිට ඇති වෙන්නේ නැහැ. මොකද අර මහන්සි වෙලා ඉගෙන ගත්තට පස්සේ ඒක පාඩම් කරාට පස්සේ ඒ වාක්‍ය කියවනකොටත් පවා ඒ කියන්නේ ඒක ලොකුවට දැනෙන්නේ නැහැ.
අපි මේක ඉගෙන ගත්තද කියලා හිතනවා අවසානයේ. මෙහෙම දෙයක් මේ කොරියානු භාෂාවේ තිබ්බද කියලා හිතෙන තරමට අපිට භාෂාව හොඳට පුළුවන් වෙනවා. ඉතින් වචන පාඩම් කරන්න පුළුවන් තරම් ක්‍රියාපද නාමපද හොඳට පාඩම් කරන්න. එතකොට ඒ ඔයා ගාව තියෙන වචන ටික වැඩි වෙන තරමට තමයි ඔයාට මේ කොරියානු භාෂාව තව තවත් ලේසි වෙන්නේ. ඉතින් අද පාඩමේ තව උදාහරණ කිහිපයක් තියෙනවා. මම මේ උදාහරණ කිහිපයක් කියලා අද පාඩම අවසන් කරමු. අපි බලමු තියෙන උදාහරණ මොනවද කියලා. උන්දොන්හන් තාමේ ස්විල් කොයෝ. උන්දොන්හන් ක්‍රීඩා කරන එක තාමේ පස්සේ ක්‍රීඩා කරාට පස්සේ ස්විල් කොයෝ විවේක ගන්නවා. මේ ස්විල් කොයෝ කියන්නේ විවේක ගන්නම්. මේක අනාගත කාලයේ වාක්‍යයක්. කොයෝ කියන්නේ කරන්නම්. අනාගත කාලයක මම පැහැදිලි කරලා තියෙනවා මේ අනාගත කාලය ගැන වාට. 응행에서 돈을 자전 다음에 드릴게요. 응행에서 응행 කියලා කියන බැංකුවට. 응행에서 බැංකුවේ ඉඳන් 돈을 자전 다음에 සල්ලි ගත්තට පස්සේ බැංකුවේ ඉඳලා සල්ලි ගත්තට පස්සේ 응행에서 돈을 자전 다음에 드릴게요 දෙන්නම්. අපි මේ ගැන කතා කරා. චුදා කියන එක ගැන වගේම තරිදා කියන එක ගැන කතා කරා. ඒකට මෙතනදී තරිල්කේයෝ ලබා දෙන්නම්. තරිල්කේයෝ ලබා දෙන්නම් කියන එක අනාගත කාලේ වාක්‍යයක්. චොන්යොක් මොගන් තාමේ සුල් හන්චන් හල්කායෝ. චොන්යොක් මොගන් තාමේ චොන්යොක් කියන්නේ රාත්‍රී ආහාරය. මොගන් තාමේ කෑවට පස්සේ සුල් හන්චන් හල්කායෝ. සුල් කියන්නේ මත්පැන් වලට හන්චන්. මෙතන හන්චන් කියලා අපි භාවිතා කරන්නේ එක වීදුරුවක් කියන අර්ථයට. මම ඊළඟ පාඩමකදී ඔයාලට මෙන්න මේ ගණන් කරන පද ගැන වෙනම දෙයක් කියලා දෙන්න. බලන්න මෙතනදී මේ සුල් හන්චන් කියන එක හැම වෙලාවෙම මතක තියාගන්න එක අරක්කු වීදුරුවක්. සුල් හන්චන්, කොපි හන්චන්, කොපි වීදුරුවක්. සුල් හන්චන් මත්පැන් වීදුරුවක්. හල්කායෝ බොමුද. හල්කායෝ කියන්නේ කරමුද කියන එක. එතකොට මෙතනදී අර්ථය එන්නේ මේ සුල් හන්චන් හල්කායෝ කොම අරක්කු බොමුද, අරක්කු වීදුරුවක් කරමුද. ඒ අර්ථය ඒ විදිහට ආවට ඇත්තට මේක අපි තේරුම් ගන්න ඕන දේ අරක්කු බොමුද කියලා තමයි අහන්නේ. දැන් අපි සිංහලට මේක කෙලින්ම පරිවර්තනය කරුවොත් සුල් හන්චන් හල්කායෝ එක අරක්කු වීදුරුවක් කරමුද කියලා. ඒතකොට අපිට තේරෙන්න ඕන එක සුල් හන්චන් හල්කායෝ කියලා කිව්වම ඒකෙදි කියන්නේ අරක්කු වීදුරුවක් බොමුද, මත්පැන් බොමුද කියලා අහන්නේ. චොන්යොක් මොගන් තාමේ රාත්‍රී ආහාරයෙන් පස්සේ චොන්යොක් මොගන් තාමේ රාත්‍රී ආහාරයෙන් පස්සේ සුල් හන්චන් හල්කායෝ අරක්කු වීදුරුවක් බොමුද. චිංගුගා හංගුගේ කන්තාමේ යොන්ලගී ඔප්සොයෝ. චිංගුගා යාළුවා හංගුගේ කන්තාමේ හංගුගේ කොරියාවට කන්තාමේ. මෙතනදී මේ කන්තාමේ කියලා කියන්නේ ගියාට පස්සේ කියන එක. මේ කන් කියන එක මේ අල්ලායන් එකතු වෙලා තියෙන මේක මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. කන් කියලා කියන එක යන කියන අර්ථය තමයි තියෙන්නේ. ඕන් කිව්වොත් ඕදා කියන එකේ දායිවත් වෙලා ඕන් වුණොත් එන යන මොගන් කන අන්න ඒ වගේ මේ අන් තියෙනකොට යන කියන අර්ථය එන්නේ. චිංගුගා හංගුවේ කන්තාමේ ගියාට පස්සේ යොන්ලාගි ඔප්සෝයෝ කතා කරේ නැහනේ. යොන්ලාගි ඔප්සෝයෝ යොන්ලක් කියන්නේ අමතනවා නැත්නම් කතා කරනවා කියන එක. අද අපි වචන ගොඩක් ඉගෙන ගත්තා මේ කතා කරනවා කියන එකට. ඊයාගේ හදා මල්සම් හදා යොන්ලක් හදා කියන එකත් ඒ වගේ එකක් තමයි. යොන්ලාගි ඔප්සෝයෝ කතා කරේ නැහැ. හොඳයි උදාහරණ පැහැදිලි කිරීම අවසන් මම මේ පොඩි වාක්‍යයක් එකතු කරලා තිබ්බා ඔයාලට. 언제든지 연락하세요. මෙන්න මේක පාඩම් කරන්න. 언제든지 ඕන වෙලාවක 연락하세요. කතා කරන්න. 언제든지 연락하세요. 언제든지 연락하세요.
ඔන්ජීතන්ජී යොන්ලක් හසේ ඕන වෙලාවක කතා කරන්න ඕන. ඔබ මතක තියාගන්න. මම ඒක නිකන් මෙන්න මෙතන දැම්මේ වාක්‍ය. හොඳයි ඉතින් අද අපි පාඩමේදී කතා කරේ ගන්තාමේ සහ නතාමේ මේවා එකතු වෙන්නේ කොහොමද කියන එක ගැන. ගන්තාමේ එකතු වුනහම ක්‍රියාපදයකට ඒ ක්‍රියාපදය කරාට පස්සේ කියන අර්ථය එනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ගන්තාමේ වෙනුවට අපිට who කියන එක යොදන්න පුළුවන්. එතකොට මේ who කියන එක යොදුවොත් එහෙම වෙන්නේ ඒත් ඒ අර්ථයම තමයි. එතකොට ඔයාලට මම අර කිව්වා වගේ මෙන්න මේ කන් හුවේ ඕන් හුවේ අන්න ඒ විදිහට මේ who පාවිච්චි කරන්න පුළුවන්. who කියන එකේ අර්ථයත් පසුව කියන එක උන්ඩොන් හන් තාමේ කියන එකට උන්ඩොන් හන් හුවේ වෙන්න ඕන. මෙන්න මේ මම මෙන්න මෙතන පෙන්නන්නම් මම මෙන්න මේ තියෙන මෙන්න මේ හුවේ කියන කොටස මේ තාමේ කියලා තිබ්බ හැම තැනකටම අපිට මෙන්න මේ හුවේ කියන කොටස එකතු කරන්න පුළුවන්. දෙකේම අර්ථය එකයි. සාමාන්‍යයෙන් අපි කතා කරන අවස්ථාවේදී වැඩිපුර භාවිත වෙන්නේ මෙන්න මේ හුවේ කියන කොටස. පසුව කියන්නට අර්ථය ගන්න කතා කරන වෙලාවේ භාවිත වෙන්නේ මෙන්න මේක වැඩිපුර. නමුත් අපිට කතා කිරීම වගේම ලිවීමේ අවස්ථාවකදීත් මේ දෙකම එක විදිහට භාවිත කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඉතින් ඔයාලා මෙන්න මේ වාක්‍ය ටික පොඩ්ඩක් හුවේ කියන එක දාලා who කියන්නේ පසුව. එතකොට ඒ එකතු වෙලා තමයි මේක සම්පූර්ණ වෙන්නේ. එතකොට තමයි මෙන්න මේ හුවේ බවට පත් වෙන්නේ. එතකොට උන්දොන් හන් හුවේ ස්විල් කොයෝ ක්‍රීඩා කරාට පස්සේ විවේක ගන්නවා. අංහෙන් ඒසෝ තෝනල් චජන් හුවේ මෙතන තාමේ වෙනකොට මම හුවේ දානවා. චජන් හුවේ තරිල් කේයෝ බැංකුවෙන් සල්ලි ගත්තට පස්සේ දෙන්න. හොඳයි ඉතින් අනිත් වාක්‍ය වලටත් ඒ විදිහට එකතු කරගෙන ඔයාලට ඒක තේරෙන විදිහට ඔයාලා බලන්න. මේ පාඩමේ ගැටලු තියෙනවා නම් ඔයාලට තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් ඒක ගැන අපිට කමෙන්ට් එකකින් දාන්න. ඉතින් අද පාඩමෙන් සමුගන්න අපි ඊළඟට තවත් ග්‍රැමර් පාඩමකින් හමු වෙමු. ඒ වගේම කොරියන් භාෂාවේ පාඩම් අපි 55 වෙනකම් කරලා තිබ්බා. තව පාඩම් 5ක් අපිට ඉතුරු වෙලා තිබ්බා. අපි මේ පාඩම් 5 ඉක්මනට ඉවර කරලා තවත් මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා මේ කොරියන් භාෂාවට ගොඩාක් හොඳින් පැහැදිලි වෙන්නට අවශ්‍ය විදිහේ පාඩම් කීපයක් ගැන. ඉතින් අපි ඊළඟ පාඩමේදී නැවත හමු වෙමු.